චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසරින් එතර වීමේ බලාපොරොත්තුව ඇතුවයි. පින්නතුනි, ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ විදිහටම මුදුන්පත් වීම සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් ඔබ සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ
අපේ ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සඳහන් වන පුඤ්ඤාභිසන්ද කියන සූත්‍ර දේශනාවයි. මේ සූත්‍රයේ පින්නතුනි මේ ත්‍රිපිටකයේ සඳහන් වන ඊටා විශේෂම සූත්‍ර දේශනාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාව මේ විදිහට ආරම්භ කරලා තියෙනවා. අට්ඨිමේ භික්කවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුකස්සාහාරා සෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා ඉත්තාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. පින්නතුනි මේ සූත්‍රයේ නම පිළිබඳව කල්පනා කරලා බැලුවොත් මේ සන්ද කියන pāli වචනේ තේරුම තමයි ගලනවා කියලා කියන එක. මෙතන අභිසන්ද කියලා සඳහන් කරලා තියෙනවා. අභි කියලා කියන විශේෂණ පදයක්. පුණ්‍ය කියලා කියන්නේ පින් වලට. කුසල කියලා කියන්නේ කුසල් වලට. එම්නම් පුණ්‍ය අභිසන්ද පුද්ගලයාගේ ජීවිතේට මහ ගඟක් ගලනවා වගේ. විශේෂයෙන් පින් එහෙම නැත්නම් කුසල් ගලනවා කියන එක තමයි මේ සූත්‍ර නාමයේ තේරුම. මෙතන පින් සහ කුසල් කියලා වචන දෙකක් සඳහන් කරලා තිබුණට පින් කුසල් කියලා කියන්නේ මේ දෙකම එකම කාරණාවක් සඳහා යෙදෙන නම් දෙකක්. නැතු පින් කියලා වෙනම જાතියකුත් කුසල් කියලා තවත් જાතියකුත් මේ ලෝකේ ධර්මයේ සඳහන් කරලා නැහැ කොහෙවත්. පින් සහ කුසල් කියලා කියන්නේ එකම දෙයට. අට්ඨිමේ භික්කවේ පුඤ්ඤාභිසන්ධා කුසලාභිසන්ධා. මහණෙනි පින් ගලන කුසල් ගලන කාරණා 8ක් තියෙනවා. කොහාටද මේ පින් ගලන්නේ? මේ කාරණා 8න් සමන්විත පුද්ගලයාගේ ජීවිතයට දිවා රෑ දෙකේ මහ ගඟක් පිරීලා ගලනවා වගේ පුණ්‍යවන්ත ගංගාවල් 8ක් ඒ ජීවිතයට ගලනවා. යම් කෙනෙකුට මේ කාරණා 8න් සමන්විත වෙන්න පුළුවන් නම් දේශනා කරනවා පින්නතුනි සුඛස්සාහාරා සැපගෙන දෙනවා. මේ ජීවිතේ සැපයෙන් පුරවනවා. ඉදිරි මතු අනාගත ජීවිතත් සැපයෙන් පුරවනවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. පින්නතුනි මේ ලෝකේ අපි හැමෝම සැපයට කැමති අය. නිවනත් සැපයක්. අපි සැපයට කැමති නිසා තමයි නිවන් ප්‍රාර්ථනා කරන්නේ. තමන්ටත් අනුන්ටත් යන දෙපිරිසටම සැප කැමති කෙනා ප්‍රඥාවන්තයෙක් කියලා ආර්යයන් වහන්සේලා දකිනවා. තමන්ට සැප කැමති වෙන්නත් ඕනේ, අනුන්ට සැප කැමති වෙන්නත් ඕනේ. ඔවුන් තමයි ප්‍රඥාවන්තයෝ කියලා ආර්යයන් වහන්සේලා සලකන්නේ. ඉතින් යමෙක් මේ කාරණා 8න් සමන්විත නම් ඔහු තමන්ටත් අනුන්ටත් සැප ගෙනල්ලා දෙන කෙනෙක්. ඊළඟට පින්නතුනි සඳහන් කළා සෝ අග්ගිකා සාමාන්‍ය සැපයක් නෙමෙයි අග්‍ර වූ සැපයක් තමයි ගෙනල්ලා දෙනවා කියලා සඳහන් කරන්නේ. එතකොට පින්නතුනි මේ අග්‍ර වූ සැප ඊටාම උසස් සැප ලබන්න ඊටාම අමාරුයි. ඒක අපි හොඳටම දන්නවා. මේ ලෞකික වශයෙන් කල්පනා කරලා බැලුවොත් අග්‍ර වූ දේවල් කොච්චර අමාරුද කියලා හිතන්නකෝ. හොඳ ගෙයක් හදාගන්න කෙනෙක් කල්පනා කරනවා. නවීන පහසුකම් ඇතුව හොඳ ගෙයක් හදන්න. නමුත් පහසුයි දේ එහෙම ගෙයක් හදන්න. කොච්චර මිල මුදල් වියදම් කරන්න ඕනද? ඒ සඳහා කොච්චර කාලයක් ගත කරන්න ඕනද? කොයිතරම් රැදවල් කැපකිරීම කරන්න ඕනද? සාමාන්‍ය ගෙයක් හදනවට වඩා හුඟක් වියදම් කරන්න ඕනේ. ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. කෙනෙක් හිතනවා
හොඳ වාහනයක් ගන්න ඕනේ කියලා. ඒත් ඒ වගේම තමයි පින්නතුනි ලොකු මුදලක් අවශ්‍යයි හොඳ වාහනයක් අරගන්න. ඉගෙන ගන්න දරුවේ ආන්නේ දේවල් ලබා ගන්නවා වගේ පහසුවෙන් කරන්න බැරි දේවල්. ඊටාම උසස් සැප සහිතයි විශේෂ කැපකිරීමක් විශාල වියදම් කිරීමක් ඒ වෙනුවෙන් කරන්න සිද්ධ වෙනවා. නමුත් පින්නතුනි මේ කාරණා අටින් සම්පූර්ණ වෙනවා නම් යම් කෙනෙක් මෙන්න මේ අග්‍ර වූ දේවල් ඔහුට ඊටාම පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා කියන කාරණාවයි මෙතන දේශනා කරලා තියෙන්නේ. සුඛ විපාක සැප විපාක ගෙන දෙනවා. මේ ලෝකේ විතරක් සැපයටපත් කරනව නෙමෙයි. පරලෝක වශයෙන් උත් සැපයටපත් කරනවා. මෙලවත් සැප ගෙනල්ලා දෙනවා. පරලොවත් සැප ගෙනල්ලා දෙනවා. එතකොට පින්නතුනි මේ කාරණාව ඊටා විශේෂ කාරණාවක් නෙමෙයිද? මෙලවත් සුවපත් කරලා පරලොවත් සුවපත් කරනවා. කොයිතරම් විශේෂිතද මේ කාරණාව එතකොට? සග්ග සංවත්තනිකා මෙලව පරලොව සැපවත් කරනවා විතරක් නෙමෙයි ස්වර්ගයේ උපද්දවනවා. ස්වර්ගයේ උපද්දවනවා කියලා කියනකොට මනුලව උපද්දවන්නත් පුළුවන්. විශේෂයෙන් ස්වර්ගයේ උපද්දනවා කියනකොට දෙව්ලොව උපද්දවනවා. මනුලව උපතට මේ කාරණාව හේතු වෙනවා. සග්ග සංවත්තනිකා කියලා සඳහන් කළේ ඒකයි. නැවත පින්නතුනි මේ කාරණාව අහවුරු කරනවා. ඉට්ඨාය බලාපොරොත්තු වෙන විදිහමයි. යම් සැපයක් යම් සුවයක් බලාපොරොත්තු වෙනවද ඒක ඒ විදිහටම ලැබෙනවා. බලාපොරොත්තු වෙන විදිහමයි කියලා සඳහන් කළේ ඒකයි. කාන්තාය ඊතා සිත් කලුයි මනාපයි කැමැත්ත උපදවනවා තමන්ට ලැබෙන දේවල් සම්බන්ධයෙන්. හිතාය තමන්ට හිතසුව පිණිසම මේ කාරණාට ඒකාන්තයෙන් හේතු වෙනවා. තමන්ට දියුණුව ඇති කරවනවා. කෙටියෙන් කිව්වොත් තමන්ට හිතවත් මේ ධර්මතාවට මේ කාරණාට තමන්ට ඊටාම හිතවත්. පින්නතුනි හිතවත් කියන කාරණාව හරි විශේෂයි මේ ලෝකේ. සංවත්තන්ති සංවත්තන්ති කියලා කියන්නේ පින්නතුනි හේතු වෙනවා කියන එකයි. බලාපොරොත්තු වෙන විදිහටම සිත් කලු මනාප ඊට කැමැත්ත උපදවන දේවල් ලබලා දෙන්න තමන්ට හිතවත් භාවයෙන් කටයුතු කරන්න මේ කරුණු අට සමාදන් වීම හේතු වෙනවා. සංවත්තන්ති කියලා සඳහන් කරන්නේ ඒකයි. කතමේ අට මොනවද මේ කාරණා අට? මේ තරම් සැප සම්පත් ගෙනල්ලා දෙන බලාපොරොත්තු වෙන විදිහටම මෙලව පරලොව දෙකම සුවපත් කරන ප්‍රතිපදාවල් අට මොනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි එක තමයි පින්නතුනි බුදුන් සරණ යෑම. මේ ලෝකේ කල යුතු හොඳම දේ කරන්න තියෙන හොඳම දේ තමයි බුදුන් සරණ යෑම. එතකොට පින්නතුනි මේ බුදුන් සරණ යනවා කියන කාරණාව ඒ තරම් පහසු කාරණාවක් නෙමෙයි. මේ ලෝකේ තියෙන අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් බය නැතුව කියන්න තියෙන්නේ බුදුන් සරණ යෑමයි කියලා. ඒ තරම්ම අමාරුයි බුදුන් සරණ යන එක. ඇයි බුදුන් සරණ යන එක මේ තරම් අමාරු වෙන්නේ? පින්නතුනි අපට බුදුරජාණන් වහන්සේ තේරෙන්නේ නැති නිසා. අපිට බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු පිළිගන්න තරම් ශක්තිය නැති නිසා, ශ්‍රද්ධාව නැති නිසා බුදුරජාණන් වහන්සේ සම්බන්ධ බොහෝ කරුණු බොහෝ දෙනෙකුට පිළිගන්න අමාරුයි. එතකොට කොහොමද පින්නතුනි අපි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ? මේ ලෝකේ කරන්න තියෙන හොඳම දේ කොහොමද අපි කරගන්නේ? ඒ සඳහා පින්නතුනි අසත්පුරුෂයෝ
අඳුරගෙන සත්පුරුෂයෝ අඳුරගෙන ඒ සත්පුරුෂයන් අතර විශේෂිත වූ ආර්යයන් වහන්සේලාත් හඳුනගෙන ඒ ආර්යයන් වහන්සේලා අතර අති උත්තම වූ සත්පුරුෂයන් අතරේ ආර්යයන් වහන්සේලා අතරේ වැඩ ඉන්න අති උත්තම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ මනුෂ්‍ය රතනය හඳුනා ගැනීම විතරක් මදි පින්නතුනි මේ ලෝකේ තියෙන උතුම්ම සැපය ලැබීම සඳහා පරලොව ලැබිය හැකි අග්‍රතම ඵලය ලැබීම සඳහා මේ ලෝකෙන් එතර වුණාට පසුව ලබන්න තියෙන නිර්වාණ සැපය ලැබීම සඳහා මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා හිතන්න ඕන පින්නතුනි. අන්න ඒ සරණ යෑම මහා පිං ගැලීමකට හේතු වෙන කාරණාවක්. නමුත් පින්නතුනි මේක සුළුපටු කාරණාවක් නම් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ සරණ යන ආකාර හතරක් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එයින් පළවෙනි ක්‍රමය තමයි පින්නතුනි ආත්ම සංඤ්ඤාතන සරණාගමනය. දෙවෙනි ක්‍රමය තත් පරායන සරණාගමනය. තුන්වෙනි ක්‍රමය ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. අවසාන ක්‍රමය අනිපාත සරණාගමනය කියන මේ ආකාර හතර. එතකොට මොකක්ද පින්නතුනි මේ ආත්ම සංඤ්ඤාතන සරණාගමනය කියලා කියන්නේ? භගවතෝ අත්තානං පරිච්ඡජාමි ධම්මස්ස සංඝස්ස අත්තානං පරිච්ඡජාමි ජීවිතංච පරිච්ඡජාමි පරිච්ඡත්තෝ යේව මේ අත්තා පරිච්ඡත්තං යේව මේ ජීවිතං ජීවිත පරියන්තිකං බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධෝ මේ සරණං ආනං ලේනං පරායනං. භාග්‍යතුන් වහන්සේට මාගේ ආත්මය පරිත්‍යාග කරමි. ධර්ම රත්නයට මාගේ ආත්මය පරිත්‍යාග කරමි. සංඝ රත්නයට මාගේ ආත්මය පරිත්‍යාග කරමි. මාගේ ජීවිතයද පරිත්‍යාග කරමි. මාගේ ආත්මය රත්නත්‍රයට පරිත්‍යාග කරනවාමයි. මාගේ ජීවිතය රත්නත්‍රයට පරිත්‍යාග කරනවාමයි. ජීවිතාන්තය දක්වා මට බුදුන් සරණමයි. සර්වඥයන් වහන්සේ මට සරණයි, ලේනයි, පරායනයි. පින්නතුනි ආත්ම සංඤ්ඤාතන සරණාගමණයෙන් සරණ යන හැටි මෙහෙම ප්‍රකාශ කරාම පින්නතුනි මෙතන සඳහන් කළේ මගේ ජීවිතය තුනුරුවන්ට පූජා කරනවා. මගේ ආත්මය තුනුරුවන්ට පූජා කරනවා. පින්නතුනි අපි සන්තක යමක් තව කාට හරි අපි පරිත්‍යාග කරාම අපේ අයිතිය අත්හැරලා තමයි දීලා තියෙන්නේ. ඒ අයිතිය අත්හැරලා තව කෙනෙකුට දීපු දේ කලින් මේක මගේ කියලා ආපහු මට ඕන හැටියට පරිහරණය කරන්න බැහැනේ. මොකද මම මේක අත්හැරලා දීලා තියෙන්නේ. දැන් ඒක මගේ නෙමෙයි. ආන් ඒ වගේ තමයි මගේ ආත්මය රත්නත්‍රයට පූජා කරනවා කියලා කියහම මගේ මේ ජීවිතය මට ඕන හැටියට හසුරවන්න බැරුව යනවා පින්නතුනි. එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ කැමති විදිහට තමයි මට ජීවත් වෙන්න වෙන්නේ. දැන් ඔබ හිතලා බලන්න භාග්‍යතුන් වහන්සේ කැමති විදිහටම පැය 24ම ඔබට ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඒක කරන්න බැරි වැඩක් පින්නතුනි. ආන් එහෙමනම් අපි වාගේ අයට ආත්ම සංඤ්ඤාතන සරණාගමණයෙන් සරණ යනවා කියන එක කොහොමවත් කරන්න බැරි දෙයක්. ඔබ හිතලා බලන්න ඉතින් භාග්‍යතුන් වහන්සේ කැමති විදිහටම ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ජීවිතේ කොච්චර දේවල් අත්හරින්න ඕනේද? නමුත් පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ කරන්න තියෙන හොඳම වැඩි. ඒකාන්තයෙන් ඔහු Tamanට ආදරේ තියෙන කෙනෙක්. ඔහු හරියටම Tamanට හිතවත් වෙච්ච කෙනෙක්. බැහැ කියලා අත්හරින්න එපා.
පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. පින්නතුනි දෙවැනි ක්‍රමය තමයි තත් පරායන සරණාගමනය. තත් පරායන සරණාගමනය කියලා කියන්නේ අද ඉඳලා බුදුරජාණන් වහන්සේ පිහිට කරගෙන ජීවත් වෙනවා. ධර්ම රත්නය ආර්ය මහා සංඝ රත්නය පිහිට කරගෙන ජීවත් වෙනවා. ආන් එහෙම කියලා සරණ යන එක තමයි මේ තත් පරායන සරණාගමනය කියලා කියන්නේ. ආලෝක යක්ෂ සේනාධිපතිය බුදුන් සරණ ගියේ මෙන්න මේ දෙවැනි ක්‍රමයේ යටතේ කියලා අපේ පැරණි පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. සෝහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්ස මානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්මතං. ඒ මම සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේටත් මනාකොට දේශනා කරන ලද ධර්ම රත්නයටත් නමස්කාර කරමින් ගමින් ගමටද නුවරින් නුවරටද හැසිරෙන්නේ මී කියලා සරණ ගියා කියලා සඳහන් කරනවා. පින්නතුනි මේ දෙවෙනි ක්‍රමයට පළවෙනි ක්‍රමයට බොහෝ සමාන ක්‍රමයක්. තුන්වෙනි ක්‍රමය තමයි ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද පටන් තුනුරුවන්ගේ ශිෂ්‍යෙක් වෙමි කියලා සරණ යෑම. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගියේ මේ ක්‍රමයෙන් කියලා පැරණි පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. සත්තාරංච වතාහං පස්සෙයං භගවන්ත මේව පස්සෙයං සුගතංච වතාහං පස්සෙයං. ඒ කියන්නේ පින්නතුනි ඒකාන්තයෙන් මම ශාස්ත්‍රූන් වහන්සේම දකිමි. ඒකාන්තයෙන් මම භාග්‍යතුන් වහන්සේම දකිමි. ඒකාන්තයෙන් මම සුගතයන් වහන්සේම දකිමි. මෙහෙම ප්‍රකාශ කරමින් මහා කාශ්‍යපයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියා කියලා පින්නතුනි සඳහන් කරනවා. පින්නතුනි මේ කරුණු මේම සඳහන් කළාට සමහර වෙලාවට අහගෙන ඉන්න කෙනෙකුට මේ වචන ටිකක් විතරයි මම සඳහන් කළා හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ යන්න භාග්‍යතුන් වහන්සේ හරියටම අඳුර ගන්න ඕනේ කියලා. එහෙම අඳුර ගන්න බැරි වුණොත් යම් යම් කාරණා ළඟ අපට සැක උපදින්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ විශ්වාසද? බුදුරජාණන් වහන්සේ පිළිගන්නවද? බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ලෝකේ වැඩ හිටියා කියලා පිළිගන්නවද කියලා ඇහුවොත් සමහර වෙලාවට කියනවා ඔව් පිළිගන්නවා කියලා. නමුත් මේ අති උත්තම භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වාගේ නිමක් නැති ගුණයකින් සමන්විතයි. මේ වාගේ හැකියාවන්ගෙන් යුක්තයි. භාග්‍යතුන් වහන්සේගේ කාය බල, භාග්‍යතුන් වහන්සේගේ ඥාන බල, අති උත්තම සර්වඥතා ඥානය, පරම සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණී 80 ව්‍යංජන ලක්ෂණයන්ගෙන් යුක්ත රූප ස්වභාවය මේ ආදිය ගැන කරුණු දක්වමින් මේ කරුණු පිළිගන්න පුළුවන්ද කියලා ඇහුවහම සමහර වෙලාවට උත්තර නැතුව යනවා. ඒ කියන්නේ පින්නතුනි විශ්වාස කරන්න බෑ. තාම සැකයි. ඉතින් තාම සැකයි නම් භාග්‍යතුන් වහන්සේ පිළිගත්ත වෙන්නේ නෑනේ. බුදුරජාණන් වහන්සේ හිටියා කියලා නම් පිළිගන්නවා. හැබැයි ඔය කියන දේවල් නම් පිළිගන්න බෑ කියලා තමයි කියන්නේ. පින්නතුනි මේ තුන්වෙනි ආකාරයේ යටතේ සරණ ගියා කියලා සඳහන් කරන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කවුද කියලා දන්නවද? මේ අති උත්තම ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ. ගිහි ප්‍රතිපදාව පිළිබඳව කලකිරිලා මොන තරම් ධනස්කන්ධයක් අත්හැරලා මාලිගාවෙන් එළියට බැස්සද කියන කාරණාව නම් තේරෙන්නේ නැහැ පින්නතුනි. මොකද මාලිගාවෙන් පිට වෙන්න තීරණය කරලා රැස් විහිදෙන ශරීරයක් තිබිච්ච තමන්ගේ බිසවට කතා කරලා ඇගෙන් විමසනවා මගෙත් එක්ක විවාහ වෙලා එනකොට කොයිතරම් දායාද ප්‍රමාණයක් අරන් ආවද කියලා. භද්‍රා දේවිය පින්නතුනි සඳහන් කරන්නේ ස්වාමීනි කරත්ත 55000ක පටවලා රත්තරන් ගෙනාවා. නමුත් තව එයින් රත්තරන් කොටසක්වත් කෑල්ලක්වත්
පාවිච්චියට නම් ගත්තේ නැහැ කියලා. ඒ අය අරගෙන ආපු දායාද ප්‍රමාණය මේ මාලිගාවේ කොයිතරම් ධනස්කන්ධයක් තියෙන්නද? මිනිස්සු දහස් ගණන් වැඩ කරන කර්මාන්ත ශාලා 60ක් තිබුණා කියලා කියන්නේ. මහ වැව් 12ක් යටතේ පැහෙන විශාල කුඹුරු යායවල් තිබුණා. තැම්පත් කරගත්ත ධනය අති විශාලයි. නමුත් ඒ සියල්ලම අත්හැරලා තමයි මේ මාලිගාවෙන් එළියට බහින්නේ. ධනය විතරක් නෙමෙයි පින්නතුනි. මහා පිං පිරිච්ච ඊතාව පින්වන්ත රැස් විහිදෙන ශරීරයක් තියෙන තමන්ගේ බිරිඳත් අත්හරිනවා. සසරේ කරගත්ත කුසල සම්පත්තිය කොයි තරම්ද කියන කාරණාව වචන වලින් විස්තර කරන්න කොහොමවත් බෑ පින්නතුනි. තමන්ගේ ස්වාමියා ගිහි ජීවිතය අත්හැරලා යන නිසාත් තමන්ටත් පෞද්ගලිකව ගිහි ජීවිතය පිළිබඳව තියෙන කලකිරීම නිසාත් භද්‍රා දේවියත් ගිහි ගෙදරින් පිට වෙන්න අදහස් කරගෙනමයි හිටියේ. දෙන්නම එකටම ගිහි ගෙදරින් නික්මුණා. සෑහෙන දුරක් ගිහිල්ලා පිප්පලි කුමාරයා තමන්ගේ බිසවට සඳහන් කරන්නේ ගිහි කාලේ නම පිප්පලිනේ. බිසවට සඳහන් කරන්නේ භද්‍රා ඔබ වගේ සුන්දර කාන්තාවක් මගේ පිටිපස්සෙන් එනකොට මිනිස්සු කියයි මහාන වෙලාවත් මේ දෙන්නට වෙන් වෙන්න බැරි වුණා කියලා. ඒ නිසා අපි වෙන් විය යුතුයි කියලා සඳහන් කරාම භද්‍රා දේවිය සඳහන් කළේ ස්වාමීනි ඒ එසේමයි. ඉදිරියේ තියෙනවා දෙමං සන්ධිය. අපි එතනින් දෙපැත්තට ගමන් කරමු කියලා ප්‍රකාශ කරලා දෙමං හන්දියට ගියහම තමන්ගේ ස්වාමියාට කතා කරලා කියනවා ස්වාමීනි අපි මෙතනින් වෙන් වෙන්න ඕනේ. ඊට කලින් මට වන්දනා කරන්න ඕනේ. භද්‍රා දේවිය තමන්ගේ ස්වාමියා වටේට 3 වතාවක් ප්‍රදක්ෂිනා කරනකොට 12 වතාවක් වන්දනා කරනවා පින්තුනි. ඉදිරියෙන් එකපාරයි, දකුණු පසින් එකපාරයි, පසුපසින් එකපාරයි, වම් පසින් එකපාරයි. එක රවුමක් ප්‍රදක්ෂිනා කරනකොට 4 වතාවක් වන්දනා කරනවා. එහෙම වන්දනා කරලා නැගිටලා කියනවා ස්වාමීනි පිරිමි කෙනාට කොහොමත් දකුණු පැත්තට යන්නේ හොඳයි. මං වම් පැත්තට යනවා. එහෙනම් අපි වෙන් වෙමු ස්වාමීනි කියලා. වමට සහ දකුණට ගමන් කරන්න දෙදෙනා පාද දෙක ඔසවද්දී මේ මහ පොළොව වෙවුලුවා කියලා පින්නතුනි සඳහන් කරන්නේ. භූමි කම්පාවක් තියෙනවා. මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේක දැනුණ නිසා ස්වාමීනි මේ අවේලාවේ භූමි කම්පාවක් ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. ආන් මේ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි පිප්පලි භද්‍රයි මේ සංසාරයෙන් සමුගන්න සදහටම අඹු සැමියන් හැටියට අද වෙන් වුණා. ඒ වෙන් වෙන වෙලාවේ තමයි මේ මහ පොළොව කැළඹුණේ කියලා. ස්වාමීනි ඒ දෙපළ වෙන් වෙනකොට මහ පොළොව කැළඹෙන්න තරම් හේතුව මොකක්ද? සසර පුරා රැස් කරගත්ත මහා පුණ්‍ය බලයක් තියෙනවා. පාරමී පුරාගෙන ඉන්නේ මේ ගමනේ අති දීර්ඝ කාලයක් මේ දෙදෙනාම සැමියා සහ බිරිඳ වෙලා ඉපදිලා තියෙනවා. පින්නතුනි සඳහන් කරනවා ඒ කිසිම භවයක මේ භද්‍රා තමන්ගේ ස්වාමියා හැර වෙන පුරුෂයෙක් දිහා බලලා හිතින්වත් රාගසිතක් උපදවලා නැහැ කියලා. මේ පිප්පලි කුමාරයාත් තමන්ගේ බිරිඳ හැර අන්‍ය කාන්තාවක් දිහා බලලා හිතකින්වත් රාගසිතක් උපදවලා නැහැ. මේ දෙදෙනා තුළම ඒ තරම් අති උතුම් පතිවෘතා ධර්මයක් තිබුණා. අන්තිම ජීවිතේ කායික සම්භෝගයක් ඇත්තෙම නැහැ. මෙවන් කුසල් රැස් කරගත්ත උතුම් ගුණ ආරක්ෂා කරගත් එවන් සත්පුරුෂයෝ නැවත මුණ නොගැහෙන්න වෙන් වෙනකොට මේ මහ පොළොව පවා කම්පා වෙන බවයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. භික්ෂුන් වහන්සේලාට මේ කරුණ දේශනා කරලා අපේ භාග්‍යතුන් වහන්සේ පිප්පලි කුමාරයාට අනුග්‍රහ පිණිස භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කැඳවගන්නේ නැතුව තනියම වැඩම කළා.
මගට වැඩම කරලා වනාන්තරයේ ගහක් මුල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. පිප්පලි කුමාරයාට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන හොයාගන්න ඕන නිසා විශේෂ රශ්මි කදම්බයක් එදා භාග්‍යතුන් වහන්සේ විහිදෙව්වා කියලා සඳහන් කරන්නේ. අති විශේෂ රශ්මි කදම්බයක්. රශ්මි පුඤ්ජයන් විහිදෙව්වා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ බුද්ධ රශ්මි මාලාව බුදුරැස් කැට හැටියට තමයි විහිදෙව්වා කියලා පින්නතින් සඳහන් කරන්නේ. රත රෝද වගේ කුටි වගේ විශාල බුදුරැස් කැට විහිදලා ගිහිල්ලා ගස්වල අතු කොළ මල් වල වැදිලා ඒවා විසිරෙනවා. නිකන් අර මල් වෙඩිල්ලක් පිහිරෙනවා වගේ. විසිරි 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 වනාන්තරයෙන් ඉහළට නැගිලා ඈත අහසට පැතිරිලා යනවා. මුළු පළාතම ඒ කලුකයි. ජීවිතේ දැකලා නැති මේ සුන්දර දර්ශනීය දැකලා අතිශයින්ම පැහැදිලා මේ ආලෝකය කොහෙන්ද කියලා විමසනකොට වනාන්තරයේ ඇතුළේ ගහක් මුලින් ඒ ආලෝකය විහිදෙනවා දැක්කා. ආලෝකයේ විහිදුවන්නේ කවුද? ඒ ආලෝකයේ නික්මිලා යන ශරීරය හුළඟට දිලිසෙන ගිනි අඟුරක් වාගේ බබලනවා. පිටිපස්සේ තියෙන ගහ තනිකරම ගිනි කඳක් වගේ ආලෝකමත් වෙලා. දැස අදාහ ගන්න බැරුව ගියා. ඒ වෙලාවේ තමයි තීරණය කළේ ඒකාන්තයෙන් මේ ගහ මුල වැඩ ඉන්නේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ. එතන ඉඳලා නම් පින්නතුණි බුදුරජාණන් වහන්සේගේ මුව මඩල දිහා බැලුවේ නෑ කියලා සඳහන් කරන්නේ. නැමි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ දණින් වැටෙන්නේ. කෙලින් හිටගෙන යන්නේ නෑ භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහින්. නැමි බුදුරජාණන් වහන්සේ දිහාට යන්නේ. දැන් බලන්න මේ මොන තරම් පිං සහිත උත්තමයෙක්ද මේ යන්නේ කියලා. නමුත් නැමි යන්නේ. ගිහිල්ලා දණින් වැටිලා ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු. ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු. ස්වාමීනි ඔබයි මගේ ශාස්ත්‍රු කියලා තුන් වතාවක් භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරාම අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන වූ කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්ත්‍රු. නමුත් කාශ්‍යපය මම තමයි ඔබේ ශාස්ත්‍රු කියලා මේ ලෝකේ වෙන කාටවත් කියන්න බෑ. එහෙම කිව්වොත් ඒ කියපු පුද්ගලයාගේ හිස ගැලවිලා බිම වැටෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ තරම් ගුණයක් ගිහි කාලේ කාශ්‍යප කුමාරයා ළඟ තියෙනවා. ඉන්නතුනි මෙවන් මහා පුණ්‍යවන්ත උත්තම රතනයන් පවා භාග්‍යතුන් වහන්සේ ළඟ නැමි ගිහිල්ලා දණින් වැටිලා දොහොත් මුදුනක් තියාගෙන ශ්‍රාවක බව ඉල්ලන්නේ. තමන් ශ්‍රාවක කරගන්න කියලා. එතකොට පින්නතුනි ඒ උතුම් භාග්‍යතුන් වහන්සේ ගැන මොන තරම් අවබෝධයක් දැනුමක් තිබුණ නිසාද මේ දර්ශන මාත්‍රයෙන්. එහෙනම් පින්නතුනි ඒ තරම් පුණ්‍යවන්ත උත්තමයෝ භාග්‍යතුන් වහන්සේ ගැන යම් ප්‍රමාණයක් දැනගත්ත නිසා භාග්‍යතුන් වහන්සේට ගරු කළේ එහෙමනම් අපි කවුද කියලා නෙමෙයිද හිතන්න ඕනේ. පින්නතුනි ඕක තේරෙන්නේ නැති හින්දා නේද සිද්ධාර්ථ කුමාරයා ගැන කතා කරනකොට සැක බය නැතුව තමන් කවුද කියන කාරණාව හිතන්නේ නැති හින්දා තමන් මොනතරම් පාපතර පුද්ගලයෙක්ද කියලා වැටහෙන්නේ නැති හින්දාම විලි ලැජ්ජ නැතුව සිද්ධාර්ථ කියලා කියනවා. මහා මායා කියලා කියනවා. යසෝදරා කියලා කියනවා. එහෙම වචන මාත්‍රයක්වත් ගෞරව නොදී කතා කරන්න පුළුවන් වෙයිද පින්නතුනි මේ මහා පුණ්‍යවන්තයෝ හඳුනාගත්තාම. බුදුහාඳුරෝ කියලා භාග්‍යතුන් වහන්සේට කියන්නේ කිසිම ගෞරවයක් නැහැ. ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ඒ වාගේම තමයි බුදුහාමුදුරුවෝ. ඒ වචන මාත්‍රයෙන්ම තේරෙනවා භාග්‍යතුන් වහන්සේ අඳුරන්නේ නැහැ කියලා. ඉතින් එහෙම වෙනකොට අපිට පුළුවන් ද භාග්‍යතුන් වහන්සේ සරණ යන්න අඳුරගෙන. ඒ ශ්‍රද්ධා මාත්‍රයෙන් තමයි අද සරණ යන්න තියෙන්නේ. ඉතින් කොයි එතකොට ශ්‍රද්ධාව? එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු නිසා අපිත් බෞද්ධයි කියලා හිත හිටියට සරණ ගියා කියලා හිතාගෙන හිටියට පින්නතුනි
තව සරණ ගිහිල්ලා නැතුව ඇති. අපි හිතාගෙන විතරයි ඉන්නේ මේ ශාසනය කියලා. අන්‍ය වූ මිත්‍යා දෘෂ්ටික පිරිසක්. නමුත් හිතාගෙන ඉන්නවා බෞද්ධයි කියලා. අන් ඒ හින්දා මේ කරුණ හරියටම දැනගෙන භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. ශ්‍රද්ධාව උපදින්න ඕනේ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. භාග්‍යතුන් වහන්සේ සම්බන්ධ සියලුම කරුණු මේ අපි ත්‍රිපිටකයේ අට කතාවේ කොහොමද සඳහන් කරලා තියෙන්නේ? ඒ කරුණු එකක්වත් සැක නොකර භාග්‍යතුන් වහන්සේ පිළිගන්න තරම් ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ඒ එකදු කාරණාවක් ගැනවත් සැකයි නම් තාම බුද්ධ රත්නය ගැන සැකයි. විතිකිච්ඡාවෙන් ඉන්නේ. සරණ පිහිටන්නේ නැහැ පින්නතුනි. ඒකයි මම සඳහන් කළේ මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එක මේ ලෝකේ තියෙන අමාරුම වැඩේ කියලා. තව කරුණු කොච්චර මේ කාරණාව සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්ද? බය හිතෙන්න ඕනේ. අපි මෙච්චර කල් මේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියා කියලා හිතාගෙන මේ අන්‍ය ලබ්ධිකයෝ වෙලාද මේ ඉන්නේ. තවත් අමුතුම මිත්‍යා දෘෂ්ටික පිරිසක්ද? අනුන් ගැන බලන් ඉස්සරලා ආපහු තමන් ගැන ආවර්ජනය කරන්න. තමන්ගේ ඇතුළට එබිලා බලන්න. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව සැකයක් මුල්ලක කොහේ හරි තියෙනවද කියලා. එයත් දුරු කරගත්ත දවසට තමයි ඔබට හරියටම සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. අන්න ඒ සරණ ඔබට මට මෙලව පරලෝ දෙකටම කොයි තරම් සැපයක් සහනයක් ගෙනල්ලා දෙනවද කියන කාරණාව තමයි සූත්‍රයේ අපි මුලින්ම සාකච්ඡා කරන්න යෙදුනේ. නමුත් තුන්තුනි එහෙම සරණක් තියනවා කියලා අද කාටවත් විශ්වාස නැහැ කියලා මට හිතෙන්නේ. හුඟක් දෙනෙකුට විශ්වාස නැහැ කියලා. එහෙම සරණක් මේ ලෝකේ තියනවද කියලා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට භාග්‍යතුන් වහන්සේ හැර වෙන සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ජීවිතාන්තයේ දක්වා මට බුදුන් සරණයි. ආත්ම සංනියාතන සරණාගමනීදී අපි මතක් කළා. ඉතින් එහෙම විශ්වාසයක් තියෙනවා නම් මෙහෙම සරණක් ලෝකේ තියෙනවා අදත් කියලා පිළිගන්නවා නම් පින්නතුනි මේ කාලේ බය වෙන්න දෙයක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනාට මොනවද ලැබෙන්නේ? පින්නතුනි හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් මේ ජීවිතය අත්හරිනවත් එක්කම සුගතියේ උපදිනවා. යේකේචි බුද්ධං සරණං ගතාසී නතේ ගමිස්සන්ති අපාය භූමි පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණසන්ති. යමෙක් බුදුන් සරණ ගියා නම් යන්නේ නැහැ අපායට. මනුස්ස කයෙන් ප්‍රාණ වායුව නික්මෙනවත් එක්කම දෙව් පිරිස පුරවනවා ඔහු. ඒ නිසා අපිට වැඩි කාලයක් නෑ පින්නතුනි වහ උත්සාහ කරන්න මේ තිසරණේට එන්න. ඒ ආරක්ෂාව යටතට එන්න උත්සාහ කරන්න. පින්නතුනි තුනුරුවන් සරණ යන අවසාන ක්‍රමය. ඒ අවසාන ක්‍රමය තමයි පනිපාත සරණාගමනය කියලා කියන්නේ. නිවන් දැකීම උදෙසා අදින් පසුව මම යම් වන්දනාවක් සිදු කරනවා නම් යම් පූජාවක් කරනවා නම් යම් වූ මාර්ගයක ගමන් කරනවා නම් ඒ වන්දනාවත් ඒ පූජාවත් භාග්‍යතුන් වහන්සේ උදෙසාමයි. ගමන් කරන මාර්ගය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු උතුම් මාර්ගයේමයි ගමන් කරන්නේ කියන කාරණාව තමයි මේ ගුණය දැක සරණ යෑම. එහෙම නැත්නම් පනිපාත සරණාගමනය කියලා සඳහන් කරන්නේ. පින්නතුනි දහම් සරණ යෑම පිළිබඳවත් සංඝං සරණ යෑම පිළිබඳවත් අපි කරුණු ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේ සරණ යෑමේම තවත් ප්‍රභේද දෙකක් තමයි පින්නතුනි දහම් සරණ යෑම සංඝං සරණ යෑමත් කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිගන්න බැරි භාග්‍යතුන් වහන්සේව විශ්වාස නැති කිසි කෙනෙකුට දහම් සරණ සංඝ සරණත් ලැබෙන්නේ නැහැ. යමෙකුට භාග්‍යතුන් වහන්සේ විශ්වාස නම් භාග්‍යතුන් වහන්සේගේ සරණ තියෙනවා නම් ඒකාන්තයෙන් ඔහුට
ධර්ම රත්නයේ සරණත් ආර්ය මහා සංඝ රත්නයේ සරණත් නොඅඩුවම ලැබෙනවා පින්නතුනි. මේ ධර්ම රත්නයේ සරණ යනවා කියන කාරණාවත් ඊ타ත්ම අමාරු කාරණාවක්. මොකද භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ ධර්ම රත්නයේ තුල අන්තර්ගත දේවල් සියලුම දේවල් හරිද? ඒ ආකාරයෙන්ම පිළිගන්නවද කියලා කෙනෙකුගෙන් අහුවොත් සමහර වෙලාවට කෙනෙක් පිළිගන්න මැලි වෙනවා. කෙනෙක් පිළිගන්නවා. නමුත් ඒ පිළිගන්න පුද්ගලයාටත් යම් යම් ආකාරයෙන් කරුණු දක්වලා කරුණු පෙන්වලා මේ දේවලුත් පිළිගන්න පුළුවන්ද කියලා අහුවොත් සමහර වෙලාවට ඒ කරුණු නම් ටිකක් පිළිගන්න අමාරුයි කියලා කියනවා. ඒ කාරණා සම්බන්ධයෙන් සැකයි කියලා කියනවා. පින්නතුනි අද හුඟක් දෙනාට මේ ධර්මයේ සඳහන් දේවල් Tamanට තේරෙන්නේ නැති වුනහම ඒ අය හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ධර්මයට වැරදිලා කියලා. Taman හරි ධර්මයට තමයි වැරදිලා තියෙන්නේ. නමුත් පින්නතුනි ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා උත්තරේ වැරදුනහම කවදාවත් කියන්නේ උත්තරේ හරි ප්‍රශ්නේ වැරදි කියලා. ගණන් හදන්න ගිහිල්ලා බැරි වුණහම හදාපු ගාන වැරදුනහම විභාගයේ අසමත් වුණහම මම ලියාපු උත්තර ටික නම් හරි ගණන් තමයි වැරදි කියලා කවුරුවත් කියන්නේ. මම වැරදි ගණන් හරි. ඒ නිසා මම නැවතත් උත්සාහ කරලා මගේ වැරද්ද හදාගෙන නැවත උත්තර ලියන්න ඕනේ කියලා කල්පනා කරනවා. නමුත් ධර්මයේ Tamanට තේරෙන්නේ නැතිකොට මම වැරදි ධර්මයේ හරි කියලා කියන්න කැමැත්තක් නැහැ. එතකොට කියන්නේ ධර්මයට වැරදිලා තියෙන්නේ අපි හරි කියලා. ඒකයි පින්නතිනේ ධර්ම රත්නයේ තේරුම් ගන්න අමාරු නිසා සැක කරනවා. මෙහෙම වෙන්න බෑ කියලා හිතෙනවා. මෙහෙම වෙන්න පුළුවන් ද ලෝකේ කියලා හිතෙනවා. පින්නතුනි අපිට හිතෙන එක නෙමෙයි මේ ලෝකේ ධර්මය වෙන්නේ. ධර්මය උපද්දවන්න මේ ලෝකේ පුළුවන්කම තියෙන්නේ අති උත්තමයන් වහන්සේලා දෙන්නෙකුට විතරයි. අඩුම තරමේ සරියුත් මහරහතන් වහන්සේටවත් ධර්මයේ උපද්දවන්න බෑ පින්නතුනි. ධර්මයේ උපද්දවන්න පුළුවන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි පසේ බුදුරජාණන් වහන්සේටයි විතරයි. මේ මහා උත්තම පුද්ගල රතනයන් දෙදෙනා වහන්සේගේ චිත්ත සංතානිය තුල යමක් උපන්නද එය ධර්මයයි. ඒ හැර මේ ලෝකේ වෙන කාගේවත් හිතේ උපදින දේවල් ධර්මයේ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යම් දෙයක් තියෙනවද ඒ හැමදේම පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම පුද්ගලයාට තමයි ධර්මයේ සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ මේ ධර්ම රත්නයට අනුව යම් කෙනෙක් තම ජීවිතේ පවත්වන්න තීරණය කරනවා නම් ඔහුට ධම් සරණ යන්න පුළුවන් පින්නතුනි. මේ ලෝකේ යම් කෙනෙක් ධර්ම රත්නයේ හරියටම සරණ ගියා නම් තමන් ධර්මය දන්නවා කියලා කවදාවත්ම හිතෙන්නේ නැහැ පින්නතුනි. තමන් දන්නේ නැහැ කියලාම තමයි හිතෙන්නේ. යම් කරුණක් දැනගන්න ඕන නම් ත්‍රිපිටකයෙන් අට කතාවෙන්ම තමයි ඒ ධර්ම කාරණාව හොයාගන්නේ. එහෙම නැත්නම් ත්‍රිපිටකයේ අට කතාව පරිහරණය කරන මහා කල්යාණ මිත්‍රයන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා තමන්ගේ දහම් ගැටලුව අහලා විසඳ ගන්නවා. පින්නතුනි ඔබට මේ ධර්ම රත්නය හරියටම විශ්වාස නම් මේ සූත්‍ර දේශනාවේ අපි මුලින් සඳහන් කරපු සුකස්සාහාර සෝ අග්ගිකා සුඛ විපාකා සග්ග සංවත්තනිකා මේ කාරණා ටික ඒ විදිහටම ඔබ පිළිගන්න ඕනේ. පින්නතුනි ඒ කාරණා ටික ඒ විදිහටම ඔබට පිළිගන්න පුළුවන් නම් මේ තුනුරුවන් සරණ යෑම
මෙලව පරලොව දෙකට මොනතරම් යහපතක්ද කියන කාරණාව ඔබට වැටහෙනවද? මම විශ්වාස කරනවා ඔබ ධර්ම රත්නේ හරියටම පිළිගන්නවා නම් මේ සඳහන් කරපු කාරණා ටිකට අනුව තිසරණ පිරිසිදු කරගෙන ඔබ හැබෑ බෞද්ධයෙක් බවට පත් වෙන්න තවත් කල් ගන්න එකක් නෑ කියලා. පින්තුනි, මේ ධර්ම රත්නේ පිළිබඳව විශ්වාස කරලා ඔබ හරියටම ධර්මයේ සරණ ගියොත් අන්න එදා ඉඳලා ඔබේ ජීවිතයට පින් ගලන්න පටන් ගන්නවා. මේ තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරන දෙවැනි කාරණාව. පින්තුනි, තුන්වෙනි කාරණාව තමයි මේ ශාසනයේ ආර්ය මහා සංඝරත්නයේ සරණ යාම. පින්තුනි, කාටද මේ සංඝරත්නය කියලා කියන්නේ? මේ ශාසනයේ සංඝරත්නය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණ ලැබුණ, භාග්‍යතුන් වහන්සේ සරණ ගිය, භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මයේ සරණ ගිය ඒ ධර්ම රත්නයට අනුව තමන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්න, තමන් සතු අනික් සියලුම දේවල් අත්හැරලා මේ ලෝකේ කළ යුතු හොඳම දේ කරන පිරිස. ඒ කියන්නේ පින්නතුනි, ඒකාන්තයෙන්ම නිවනට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් පුරන, නිර්වාණය දක්වා ඍජුව පවත්නා ප්‍රතිපත්තියක් පුරන, නිර්වුල් වූ ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් පුරන, හැම දෙනා විසින්ම ගරු කළ යුතු ප්‍රතිපත්තියක් පුරන පිරිසක් තමයි මේ මහා සංඝරත්නය කියලා කියන්නේ. අන්න ඒ මහා සංඝරත්නයේ උදෙසා යම් කෙනෙක් සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා නම් ඒ දායක කාරකාදීන්ට මොන තරම් යහපතක් වෙනවද කියන කාරණාව ප්‍රමාණයක් කරලා සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ දක්ඛින විභංග සූත්‍රය මේ කාරණාව පැහැදිලි කරන්න අපූර්ව සූත්‍ර දේශනාවක්. මේ දක්ඛින විභංග සූත්‍රයේ පින්නතුනි සඳහන් වෙනවා පෞද්ගලික දාන 14ක් පිළිබඳව. එහි මුලින්ම ආනිසංස දේශනා කරනකොට සඳහන් කරලා තියෙන්නේ මේ තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත 100ක විපාක ගෙනල්ලා දෙනවා. දුස්සීල මිනිහෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත 1000ක විපාක දෙනවා. කවුද මේ දුස්සීල කියලා කියන්නේ? තිසරණත් නැති, පන්සිලුත් නැති, හොරමරකම් කරන, සත්තු මරණ, කෙටියෙන් කිව්වොත් පංච දුෂ්චරිතේම කරන සාමාන්‍ය මිනිස්සු පවා නරක මිනිහෙක් කියලා කියන මට්ටමේ අය. එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක විපාක ලැබෙනවා. පුතජන සීලවන්තයෙකුට, ඒ කියන්නේ පුතජන වූ අපිට හොඳ, නමුත් ආර්යයන් වහන්සේලාට දුස්සීල වෙච්ච පුද්ගලයෝ සාමාන්‍යයෙන් අපේ ගංගෙවල් වල කටයුතු කරනකොට අපි හොඳ මිනිස්සෙක් කියලා කියන අය. බොහෝ වෙලාවට තිසරණත් නැහැ, ඒ පුද්ගලයාට පන්සිලුත් නැහැ. නමුත් එහෙම කෙනෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත ලක්ෂයක් විපාක දෙනවා. අහසින් යන 이르දිමත් තවුසෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක දෙනවා. පින්නතනේ ඊළඟට සඳහන් කරනවා මේ ශාසනයේ මේ තිසරණ සහිත උපාසක කෙනෙකුට, නැත්නම් තිසරණ තියෙන කෙනෙකුට තවත් විදිහකට සඳහන් කළොත් බෞද්ධයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක විපාක දෙනවා. පින්නතුනි, හිතලා බලන්න, තමන් හරියටම තිසරණෙහි පිහිටනවා නම් අන්‍යයන්ට මොනතරම් උපකාරයක්ද කියලා. මේ ශාසනයේ තියෙන්නේ ආත්මාර්ථයෙන් පරාර්ථය කරා යන ගමන. ඒ කාරණාව මේ පැහැදිලි කරන්නේ. පින්නතුනි, මෙහෙම හිතන්නකෝ. ඔබ සාමාන්‍යයෙන් ඔබේ මංගල උත්සවයක් හෝ වේවා, වෙනත් කිසියම් උත්සවයක් සඳහා 1001 දෙනෙකුට ආරාධනා කරනවා. පින්නතුනි, අපි ආරාධනා කරපු 1001 දෙනාගෙන් 1000ක් දෙනා පුතජන සීලවන්තයි.
එක්කෙනෙක් ඉන්නවා මෙතන තිසරණ තියෙන කෙනෙක්. එතකොට පින්නතුනි කල්පනා කරන්නකෝ මේ පෘථග්ජන සීලවන්තයින් දහසක් දෙනාට කෑම දුන්නාම ඔබට කොයිතරම් කාලයකට ආනිසංස ලැබෙනවද කියලා. එක්කෙනෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත ලක්ෂයයි. එතකොට ලක්ෂය බැගින් ආනිසංස ලැබෙන දහසකට කෑම දෙනවා. ලක්ෂේ 1000න් ගුණ කරාම උත්තරයක් ලැබෙනවා 1.8ක්. එතකොට දහසකට ඛණ්ඩ දුන්නාම අනාගත ජීවිත 1.8ක අපට විපාක දෙනවා. නමුත් තිසරණ සහිත එක පුද්ගලයෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත 1.140ක විපාක දෙනවා. දැන් පේනවද වෙනස කොච්චරද කියලා? පින්නතුනි එහෙනම් මේ ශාසනයේ ආර්ය මහා සංඝරත්නය නියෝජනය කරන එක සෝවාන් වහන්සේ නමකට ආහාර වේලක් ලැබලා දුන්නාම අපිට අනාගත ජීවිත කොයි තරම් ප්‍රමාණයක මේක ඵල දෙනවද කියන කාරණාව ප්‍රමාණයක් කරලවත් දක්වලා නැහැ. අප්‍රමාණයි. සීමාවක් නෑ. එතනින් එහාට පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන්ම දේශනා කොට වදාළේ කෝපන වාදු කවර වාදයක්ද කියලා. එවන් උතුම් වූ ලෝක සත්වයාට මහ පිංකෙතක් වෙච්ච මේ මහා සංඝරත්නයේ සරණ යනවා නම් යම් කෙනෙක් අන්න එදා ඉඳලා ඔහුගේ ජීවිතයට පිං ගලන්න පටන් ගන්නවා පින්නතුනි. පින්නතුනි තවත් කාරණා පහක් මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. පුද්ගලයාගේ ජීවිතයට කුසල් ගලන කාරණා පහක්. පැහැදිලි කරන්න කාලේ නැතත් ඒ කාරණා පහ තමයි පින්නතුනි මේ පන්සිල්. යම් කෙනෙක්ට පුළුවන් නම් මේ උතුම් වූ පංචශීලයේ ආරක්ෂා කරගන්න ඒ පුද්ගලයාගේ ජීවිතයට රෑ දවල් දෙකේම පිං ගලනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනි දුගතියට පිටුපාලා සුගතිය දිහාට හැරිලා භාග්‍යතුන් වහන්සේ සතුටු කරවමින් එක දිගට සුගතිය දිහාට ගමන් කරන ශ්‍රාවකයෙක් බවට පත් වෙලා අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරින් එතර වෙන්න අපි සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙමනම් පින්නතුනි අපි අද ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරනු ලබන සදහවත් දායක පින්වත් පිරිස පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන ලොකු කුඩා සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදේනුත් උතුම් ධර්ම දානමේ කුසල කර්මයේ ආශිර්වාදේනුත් මෙලව ජීවිතයේ සුවපත් වේවා. කරන කියන යහපත් කටයුතු සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ශ්‍රද්ධා සිත් පහළ වේවා. ප්‍රාර්ථනා කරන උතුම් බෝධීන් අමා මහ නිවනින් සැනසීම ලබා ගැනීම සඳහාත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. චක්කුම් උදපාදි උතුම් ධර්ම දේශනා මාලාව සංවිධානය කරන හේමකඩයස් මැතිතුමාටත් එතුමාගේ දයාබරණීය ස්වාමි දිනියටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. ඒ වගේම මේ මහඟු කාර්ය සාර්ථක කර ගැනීම සඳහා එතුමානන්ට නොඑක් ආකාරයෙන් සහයෝගය ලබා දෙන ධර්මසිරි පෙරේරා පියාණන්ටත් ඒ මෑණියන්ටත් අනිකුත් සියලුම සත්පුරුෂ පින්නතුන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ උදා වේවා. ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දායක පින්නතුන් ඇතුළු මේ සඳහා සහභාගී වෙලා කටයුතු කරන සියලුම දෙනාටම
හේමක ඩයස් මැතිතුමා ඇතුළු සියලු දෙනාටම ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීම සඳහා මේ මහා ධර්ම දානමේ කුසල කර්මයේ ධර්ම ශ්‍රවණානිසංසමේ කුසල කර්මයේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ